उदा इराक से रटट माय सजित सनद गैस में सिहिनय सजित कमट नगरයට එකලෙසට සජිත් පරිණතනි කැලල් සලකුණයි සජිත් හිසට සෙවනක් එකම තෙරණක් දයට අපමණ අලුත් හැඟුමක් උදා කළ මැන දැකුම් කළු මන ජනිත මදහස් මිනිස් පවුරක් නිල්ල පිරෙන ගෙත් සුපිපෙන සමරු තිලිනය තන COVID-19 නිසා හොඳින් අවබෝධ කරගන්න ලෝකෙත් ඒ වගේම රටවල් වල අපේ රටේ අස්වාභාවික ආර්ථික විපත්තියක් නිර්මාණය වෙලා තිබෙනවා. අස්වාභාවික විපත්තියක් තුල මහා පරිමාණයේ විපත්තියක් තුල අපට සිද්ධ වෙනවා සුපුරුදු ආකාරයට විෂයන් පිළිබඳව ප්‍රශ්න පිළිබඳව සිතනවා වෙනුවට අලුත් විදිහට හිතලා නිර්මාණශීලීව අපි රට මෙහෙවන්නට කටයුතු කළ යුතුයි කියන එකයි අපේ මතය. දැන් COVID-19න් අපිට තියෙනවා රටක් හැටියට ඉගෙන ගන්න ලොකු පාඩමක්. මිත්‍රවරුනි ඔය දියුණු ලෝකයේ රටවල් වල බොහෝ විට ආණ්ඩු කටයුතු කරන ආකාරයයි අපේ ආණ්ඩු කටයුතු කරන ආකාරයේ මහා ලොකු පරස්පරයක් තියෙනවා. ඔබතුමා අහලා ඇති ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් තියෙනවා ස්ට්‍රැටජික් ප්ලෑනින් කියලා. ක්‍රමෝපායික සැලසුම්. ඒ ක්‍රමෝපායික සැලසුම් හදනකොට හැම වෙලාවෙම ඒ රටවල් උත්සාහ දරනවා විවිධ අභියෝග පිළිබඳව ඒවා අනුමාන කරලා ඒවා බලාපොරොත්තු වෙන සැලසුම් හදන්න. දැන් සුනාමියක් ඇවිල්ලා 50000කට වැඩි ජීවිත අපේ රටේ අහිමි කරනකම් අපේ රටේ තිබුණේ නැහැ සුනාමියක් උදෙසා සැලසුම්. සුනාමියක් ගැන අහලවත් තිබුණේ නැහැ මං හිතන්නේ. හැබැයි මම අහලා තියෙනවා මේ පාසිකුඩා පැත්තේ තිබුණා මේ සුනාමි කියලා හෝටලයක්. සුනාමියකට පෙර මගේ මතකයට ඒ සුනාමි කියන්නේ ජපන් වචනයක් කියලා තමයි මම අහලා තියෙන්නේ. එතකොට අපි සුනාමියකටත් අපි ළඟ සැලසුමක් තිබුණේ නැහැ. අහලවත් තිබුණේ නැහැ. එතකොට COVID-19 නිසා ඇතිවී තිබෙන මේ මහා ආර්ථික අවපාතයක් සිදු වෙයිද නැද්ද කියන එක මම හිතන්නේ රටක් හැටියට අපි අපේක්ෂා කරන්නේ. COVID-19න් අපි ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩමක් තමයි අපි රටක් හැටියට හැම සිදුවිය හැකි හැම දෙයක් පිළිබඳව ක්‍රමෝපායික සැලැස්මක් ඇති කරගන්න. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් ඒවට කියනවා contingency planning. හදිසි අවස්ථාවකදී හදිසි මොහොතකදී මුහුණ දිය යුතු ආකාරය. එහෙම සැලසුම් කිරීමේ වැඩ පිළිවෙලක් අපේ රටේ. මම දැන් රජයක වසර 4මාරක් කැබිනට් ඇමතිවරයෙක් හිටියා. මහාචාර්ය හර්ෂ ඩි සිල්වා මැතිතුමත් හොඳ උගතෙක් ආචාර්ය හම්බුනේ නැහැ. එන ආචාර්ය හර්ෂ ඩි සිල්වා මැතිතුමා එතුමත් විදේශීය රටවල අත්දැකීම් ලැබපු පුද්ගලෙක් බහුලව ඒ අත්දැකීම් ලබලා තිබෙනවා. අපේ අනුරාධ විමලරත්න මැතිතුමත් විදේශීය අධ්‍යාපනයකින් පෝෂණය වුණු හොඳ තරුණ නායකයෙක්. මේ පිට රටවල් වල ඔය දියුණු ලෝකයේ රටවල් වල රටක් පාලනය කිරීමේදී තීන්දුව తీරන ගැනීම
ඒ ක්‍රමෝපායික සැලසුම් strategic planning ක්‍රියාත්මක කිරීමේ ඒ වගේම විවිධ අවදානම් තත්ත්වයන් වලට contingency planning ක්‍රමෝපායික සැලසුම් උද්ගත විය හැකි අරුබුදකාරී තත්ත්වයන් වලට මේ වැඩ කටයුතු වල ඒ වගේ වැඩසටහනක් අපේ රටේ රජයක් තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ බොහෝ දුරට විශේෂයෙන්ම මේ වර්තමාන රජයේ ඉතින් එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් එදා වේල ටුවර්ස් ආණ්ඩුවක් කියන්නේ ඒක වෙලාවකට හිතුනහම බිලියන 700ක රාජ්‍ය ආදායම නැති කර ගන්නවා තවත් වෙලාවක හිතුනහම ජාතිවාදයේ ජාති ભેදයේ ආගම්වාදයේ ආගම් ભેදයේ අන්තවාදයේ අවුස්සලා පිදුරු ගොඩවල් වලට ගිනි කූරපත්තු කරනවා රටම විනාශය වෙන ක්‍රියාදාමය තවත් වෙලාවක කොවිඩ් වගේ මහා භයංකාර තත්ත්වයක් පිළිපෙළි පාර්ලිමේන්තුව විසිරවලා කොවිඩ් මර්ධනයට පෙර 3 ලබා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙනවා මෙන්න මේ වගේ ඊ타මත්ම අක්‍රමවත් අසාර්ථක අදක්ෂ රාජ්‍ය පාලනයක් අපි මේ වෙන විට දකිනවා කොටින්ම කිව්වොත් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන මූලධර්ම පිළිබඳව මම හිතනවා අංශු මාත්‍රයක අවබෝධයක් නැහැ දැනුමක් නැහැ ඒ නිසාම තමයි අද අපේ රටේ උද්ගත විලා තිබෙන ඒ බරපතල ආර්ථික තත්ත්වය තුළ විසඳුමක් ලබා දෙන්නට බැරිද මුළු රාජ්‍ය තන්ත්‍රයම ඇලහිලා තියෙනවා දැන් දේශපාලනෙන් මේ ගංගොඩවිල ප්‍රදේශයේ ජනතාව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ දේශපාලඥයන්ගෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ මම විශ්වාස කරන ආකාරයට සියලු දෙනාගේ රටේ ජනතාවගේ ප්‍රධානතම බලාපොරොත්තුව තමයි දේශපාලඥයෝ පත් කරන්නේ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. ඉංග්‍රීසියෙන් කියනවා නම් problem solvers. ගැටලු විසඳන්නන් කොට්ටාස. එතකොට අපි පත් කරන්නේ ගැටලු විසඳන්න. නමුත් ඉතිහාසයේ පුරාවට අපි දැකලා තියෙනවා බොහෝ අවස්ථාවල දේශපාලඥයාගේ පත්වීම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා රටට. එතකොට අපි පත් කරන්නේ ගැටලු නිර්මාණය කරන්න නෙවෙයිනේ. ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. හැබැයි පත් කිරීම තුළ Tamanගේ පත්වීම රටට ගැටලුවක්. දැන් මේ මධ්‍යම පාන්තික ජන ප්‍රජාව මොකද අතර බලාපොරොත්තු වෙන්නේ? ඔබතුමන්ලාගේ ඔබතුමියන්ලාගේ බලාපොරොත්තුව සමානාත්මතාවය ශක්තිමත් කරන සම පිට්ටනියක තමන්ගේ දක්ෂතාවය තමන්ගේ හැකියාව තමන්ගේ අදිෂ්ඨානය තමන්ගේ කැපවීම තුළ ඉදිරියට යන්න අවස්ථාව ඒක තමයි බහුතර මධ්‍යම පාන්තිකෙන් බලාපොරොත්තු වෙන්නේ ගජමිතුරු සම්බන්ධකම් හිතවත්කම් තුළ එක් පාර්ශ්වයන් වලට ගැටිකම් කරන්නේ නැතුව එක් පාර්ශ්වයන් වලට අයුතු ලෙස වාසිදායක විදියට හැසිරෙන්නේ නැතුව ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ සම මට්ටමක පිට්ටනියක් හැමෝටම ප්‍රගතිය කියන ඉනිමගේ පහළම තලයේ ඉඳලා ඉහළට යනවා එතකොට රජයක් කරන්නට ඕනේ මොකක්ද? රජයෙන් කළ යුතු දේ තමයි මේ යහපත් වාතාවරණය, ඒ වගේම ස්ථාවර වාතාවරණය නඩත්තු කිරීම. ස්ථාවරත්වයේ තුල මොකක්ද ඇති වෙන්නේ? නිශ්චිතතාවයක් ඇති වෙනවා. ස්ටැබිලිටි ස්ථාවරත්වය කියනකොට නිශ්චිතතාවය නිර්මාණය වෙනවා. සර්ටන්ටි
නිශ්චිතතාවයේ නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ? ව්‍යාපාරික ප්‍රජාව, ආයෝජකයෝ, ජනතාව අවදානමක් අරගෙන ව්‍යවසායකත්ව ක්‍රියාවලියන්, ව්‍යාපාර ක්‍රියාවලියන් වල නිරත වෙනවා. ඒ කියන්නේ රිස්ක් එකක් අරගෙන ඒ මොකද ස්ථාවරත්වයක් තියෙනවනේ. ස්ටැබිලිටි එකක් තියෙනවා. අන්සර්ටන්ටි එක නැහැ, සර්ටන්ටි එකක් තියෙනවා. නිශ්චිතතාවයක් තියෙනවා. එතකොට ජනතාව කැමති හරි මමත් chance එකක් අරගෙන මමත් අවදානමක් අරගෙන මමත් බැංකු ණයක් අරගෙන මමත් පටන් ගන්නවා ව්‍යාපාරයක්. එතකොට මේ ව්‍යාපාරය දියුණු වීම සඳහා සුදුසු වාතාවරණය සකස් කරන්නටයි රජයක් කටයුතු කරන්නේ. ව්‍යාපාර වලට හිතයිශී ව්‍යවසායකත්වයට පහසුකම් සපී. මේක තමයි ප්‍රධාන වශයෙන් මධ්‍යම පන්තියේ, ඉහළ මධ්‍යම පන්තියේ, ඒ වගේම සුළු මධ්‍යම පන්තියේ බලාපොරොත්තු. ඉතින් එසේ කරන්නට නම් මේ ස්ථාවරත්වයේ නිශ්චිතතාවයේ ස්ථාපනය කරන්න හොඳ පාලකයෙකු කොටසක් ඉන්නට ඕන. අවබෝධයක් තියෙන්නට ඕන. දර්ශනයක් තියෙන්නට ඕන. වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. ඉලක්ක කාල සටහන් සහිතව Tamanට වැඩ කටයුතු කිරීමේ හැකියාව සහ ඉලක්ක සම්පූර්ණ කිරීමේ හැකියාව. මේ සියල්ලක්ම නිර්මාණය වෙනකොට එතකොට යහපත් වාතාවරණයක් නිර්මාණය වෙනවා අපේ රටේ මධ්‍යම පාන්තික ජනතාවට තරඟ කරලා ශක්තිමත් ලෙස කටයුතු කරලා ඒ තරඟ කිරීමේ හැකියාව තුළින් ප්‍රගතියක් ලබා ගන්නට පුළුවන්. ජනතාව හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ ප්‍රගතිය, progress. ඉදිරියට යන්න. කවුරුත් කැමති නැහනේ ආපස්සට යන්න. කවුරුත් කැමති නැහනේ පසුබට වෙන්න. හැමෝම කැමති තමන්ගේ දරු පවුලේ අනාගතයේ ශක්තිමත් කරගන්න. හැමෝම කැමති අදට වැඩි ආදායමක් හෙට දවසේ ලබා ගන්න. එතකොට මේ අභිලාෂයන් ඉෂ්ට කරන්නට සමගි ජන බලවේගයේ අපි අලුත් ක්‍රමවේද තුලින් නිර්මාණශීලීව හිතලා අපේ හර්ෂද සිල්වා මැතිතුමා වගේ හොඳ පරිණත නායකින්ට ජාතික වගකීම් පවරලා අනුරාධ විමලරත්නලා වගේ හොඳ තරුණ ජව සම්පන්න ශක්තියට නාස්ලනු දාලා නාස්ලනු ඇදලා හිර කරගෙන ඉන්නව වෙනුවට තමන්ගේ හැකියාව කුසලතාවය තුළ රටගොඩනැගීම උදෙසා ඇතිතරම් දුවන්නට දෙන්න ඕන. ඇතිතරම් වැඩ කරන්න අවස්ථාව දෙන්න ඕන. මම මේ උදාහරණ දෙක ගත්තා. විශේෂයෙන්ම අපේ ඉදිරි ගමනේදී මෙතුමන්ලා දෙපළ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා පමණක් නෙවෙයි අපේ කණ්ඩායමේ කොළඹ දිස්ත්‍රික්කයේ මං ඇතුළු 22 දෙනෙක් ඉන්නවා. මේ 22 දෙනාම දක්ෂයෝ. විවිධ පැතිකඩවල. ඒ දක්ෂයන්ගේ දක්ෂතාවය ඒ අයගේ ඉංග්‍රීසියෙන් කියනවා නම් capabilities, harnessing capabilities, harnessing talents. ඒ ශක්තියින් ඒ හැකියාව මුසු කරගෙන අපි අපේ මාතෘ භූමියට අගයක් හැම වෙලාවෙම එකතු කරන්නට. ඒක තමයි දේශපාලඥයෙකුගේ වගකීම. value addition. අගයක් එකතු කිරීම. දැන් ජනතාවගේ මතය තමයි දේශපාලඥයා කරන්නේ value addition නෙවෙයි value deduction. අගේ අඩු කිරීම. මේක තමයි පොදුවේ දක්කල දේශපාලඥයා පිළිබඳ තිබෙන වැරදි හැඟීම. ඒ වැරදි හැඟීම සිදු වෙලා තියෙන්නේ ඇයි? දීර්ඝ කාලයක් පුරාවට කිසිම විනයක් නැතුව කිසිම පැහැදිලි රටාවක් නැතුව ආවට ගියාට රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා
වැරදි වැඩ කරලා විශේෂම යුද ජයග්‍රහණයේ ඒ උණුසුමත් එක්ක කොයි තරම් අක්‍රමිකතාවයන් සිදු වුණාද අපේ රටේ. කොයි තරම් වැරදි වැඩ සිදු වුණාද. නමුත් බොහෝ දෙනෙක් ඒවට ඉඩ දුන්නා. යුද ජයග්‍රහණයේ නාමයෙන් වැරදි වැඩේ සිදු වෙනකොට මොකද කරේ? අහක බලාගත්තා. මම හිතන්නේ අද දවසේ අපිට අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. නිවැරදි ගමනක් තුළින් රට ශක්තිමත් කරගන්න. නිවැරදි වැඩපිළිවෙලක් තුළින් අපේ මාතෘ භූමියට දැවැන්ත ශක්තියක් ලබා ගන්න. විශේෂයෙන්ම කෝට්ටේ ජනතාව අවගන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මූල්‍ය උත්තේජක පැකේජයක් අපේ රටට අවශ්‍යයි. රට වැටි තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩනගන්නට. මූල්‍ය උත්තේජක පැකේජය කියන්නේ ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ්. මදකට තමුන්නාන්සලා අල් ජසීරා දාලා බලන්න. CNN BBC දාලා බලන්න. අපේ දේශීය නාලිකාවල විදේශ පුවත් බලන්න. කී වතාවක් කියවෙනවද ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් කියන වචනේ? මූල්‍ය උත්තේජක පැකේජ්. බොහෝ රටවල් තමන්ගේ බදු ගෙවන්නන්ගේ අරමුදල් උපයෝගී කරගෙන මේ කාලේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ආර්ථිකයට මුදල් පොම්ප කරන financial injection of resources ආර්ථිකයට සම්පත් එන්නත් ලබා දෙනවා. ඒක තමයි ඉටු වෙන්නට ඕන. හැබැයි වර්තමාන රජයට හැකියාවක් නැහැ මේක අවබෝධ කරගන්න. ඒගොල්ලෝ හිතනවා මේ 5000 දෙකක් දුන්නාම ඒ ලැබෙන උත්තේජක ඇති කියලා. මිත්‍රවරුනි අපි රටක් හැටියට ඉදිරියට යන්න ඕන. ඉදිරියට යන්නට නම් අපේ ආර්ථික ක්‍රමෝපාය අපි හසුරවන්නට ඕන. රටේ අභිවෘද්ධිය සහ උන්නතිය. මම තරයේ විශ්වාස කරනවා අපිට ඒ දේ සිදු කරන්නට පුළුවන්. ඒ දේ සිදු කරන්නට නම් ජනතාවගේ අතට මුදල් ලබා දෙන්නට ඕන. ජනතාවගේ අතට මුදල් ලබා දුන්නා මොනවද වෙන්නේ? බොහෝ වෙලාවට එක්කෝ මේ කියන තුනෙන් කීපයක් වෙයි. පාරිභෝජනය, consumption, ආයෝජනය, investment, ඉතිරි කිරීම, savings. ආයෝජනය, පාරිභෝජනය, ඉතිරි කිරීම සිදු වෙනකොට ආර්ථික විද්‍යාව ගැන අර මූලික කොටස් ටික දන්න පුද්ගලින් හරි දන්නවා ඉබේටම ආර්ථිකය ඉහළට යන උඩට යන. එහෙම තමයි 1929 33 කාල අපමාන තුලදී මහා දැවැන්ත ලෝක ආර්ථික අවපාතේ ලෝකයේ උඩට එළියට. ඉතින් ඔය ටික අවබෝධ කරගන්නට බැරි ආණ්ඩුවක් කොහොමද COVID-19ත් එක්ක අතිරේකව නිර්මාණය වුණු ආර්ථික බාධකත් සමග අපේ රට ගොඩගන්නේ කියන එක මට නම් හිතා ගන්නට බෑ. බිලියන 700ක් එකවරම රජයේ ආදායම අහිමි කරගත්ත ආණ්ඩුව. බිලියන 700ක් අහිමි කරගත්තයි කියන්නේ රාජ ආදායමෙන් තමන් විහිම්ම ආර්ථික සැලසුම් ක්‍රමෝපායන් තුළ කොනකට තල්ලු කරගත්තා. දැන් කොනකට තල්ලු වුණාම කොරෝනා වගේ අභියෝගයක් ආව මොකද වෙන්නේ? කර කියා ගන්න දෙයක් නැතුව අනාථ වෙනවා. අන්න අදාහන් සිද්ධ වෙලා තියෙන ලෝකය. ඉන්දියාව දෙනවා මහා විශාල මූල්‍ය උත්තේජක පැකේජ් එකක්. ඇයි ඉන්දියාවට ඒක කරන්න පුළුවන්කම ලැබෙලා තියෙන්නේ? ඉන්දියාව දුන්නේ නැහැ බිලියන ගණනාවක බදු සහන දීලා. රාජාදායම හිමි කරගත්තේ නැහැ.
මේකෙන් අදහස් කරන්න එපා මේ බදු සහන ලබා දෙන එකට මම විරුද්ධයි කියලා. ඒත් අවශ්‍යම මම කැමතියි. මම low taxes පිළිබඳව. ඒ කියන්නේ අඩු බදු අය කිරීම පිළිබඳව විශ්වාස කරන පුද්ගලයෙක්. මොකද ඇත්තටම බදු වැඩි වෙන්න ව්‍යවසායකත්වයේ දුර්වල වෙනවා. ආයෝජනය කරනට තිබෙන රුචිකත්වය නැති වෙනවා. ඒක සත්‍යයක්. නමුත් කරුණා කරලා මතක තියාගන්න අපිට සිද්ධ වෙනවා බදු අඩු කිරීමේ ක්‍රමවේදය කරනකොට ක්‍රමානුකූලව කරන්න. එක පියවරක් තබලා පොඩ්ඩක් ඇසෙස්මන්ට් එකක් පොඩි සමීක්ෂණයක් කරන්නට ඕනේ. බදු අඩු කිරීම තුළින් මොකද රාජ්‍ය ආදායමට වෙන බලපෑම, ඒවායේ ආර්ථික ඵල විපාක, ඊට පස්සේ ඒවා ගැන නිගමනයකට ඇවිල්ලා පුළුවන් ඊළඟ පියවරේ බදු අඩු කිරීමට යන්න. මේක එහෙම නෙවෙයි එක පාරටම රුපියල් බිලියන 700ක්. දැන් බිලියන 700ක් අහිමි කරගෙන රජයට බැරි වෙලා තිබෙනවා අර මූල්‍ය උත්තේජක පැකේජ් එක ක්‍රියා. ඔබතුමාලා දන්නවද එංගලන්තේ මේ එක්සත් රාජධානියේ chancellor of the exchequer මුදල් ඇමතිතුමා එයාගේ තියෙනවා ෆර්ලෝ කියලා ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහන. දන්නවද පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සේවිකාවන්ගේ වැටුපෙන් 80%ක් ගෙවනවා එංගලන්ත රජය. එක්සත් රාජධානී රජය. බංග්ලාදේශයේ 100% වැටුප් ගෙවනවා. හැමදාම නෙවෙයි. මාස 3ක් 4ක් දැන් එංගලන්තේ සැලසුම් කරලා තියෙන මාස 6ක්. ඒ කියන්නේ මේ තත්ත්වෙන් ගොඩෙන්න. දැන් ඇයි මෙහෙම ආණ්ඩුව මෙච්චර උනන්දු වෙලා පඩි ගෙවන්නේ පෞද්ගලික ආයතනවල? මිනිසුන්ගේ අතට මුදල් ලබා දෙන්න. මිනිසුන්ගේ අතට සල්ලි ලබා දෙන්න. ඇයි? අතට සල්ලි ලබා දුන්නාම මොකද වෙන්නේ? ආයෝජනය, පාරිභෝජනය ඉතිරි කිරීම. ආයෝජනය, පාරිභෝජනය ඉතිරි කිරීම ප්‍රගුණ වෙනකොට ආර්ථිකයක් ඉහළට යනවා. ඉතින් අත්ත වශයෙන්ම අද රටේ සිදුවෙන රාජ්‍ය පාලනය දිහා බැලුවහම බොහෝම විහිළු සහගතයි. ඇත්තටම hina වෙන්න පුළුවන්. ඒ මොකද ජනාධිපතිවරණයේදී රටටම දැවැන්ත බලාපොරොත්තු ලබා දීලා මහා වියතුන් කොට්ටාසයක් අපේ රට සෞභාග්‍ය සම්පන්න කරනවා කියන ඒ බලාපොරොත්තුයි දුන්නේ. ඉතින් කනගාටුවේ 69 ලක්ෂයක් රැවටුණා. දැන් මේ මහා මැතිවරණයේ අවස්ථාවක් ලබා දෙනවා ඒ රැවටුණු 69 ලක්ෂයක තමන්ගේ වැරදි තීන්දුව නිවැරදි කරගන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ බල ප්‍රදේශෙත් මගේ කතාව අසාසිත තමුන්නාන්සලා ඒ වගේම තමුන්නාන්සලා ඉදිරියට ක්‍රියාත්මක කරන සෙසු ඥාති එහෙමත් නැත්නම් අසල්වැසියන් දැනුවත් කිරීම තුළ තමුන්නාන්සලාට අවස්ථාවක් එනවා අනිවාර්යයෙන්ම ජනතා අධිකරණයෙන් මේ ආණ්ඩුවේ පැටිකිරිය පිළිබඳව තීන්දුවක් දෙන්න. මම බොහොම කාරුණිකව ආයාචනා කරනවා අපේ බුද්ධිමතුන් රාශියක් එක් රාශිය කරගෙන අපේ රටට පරිණත පිරිසිදු දූෂණයෙන් තොර පරාර්ථකාමී රජයක්, ජනතාව ගැන හිතන රජයක්, ජනතාව වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කරන ඇමති මණ්ඩලයක්, අගමැති ඇතුළුව. එතනදී මම අදහස් කරන්නේ you have to lead from the front. නායකත්වය දෙන්න ඕනේ ඒ අනිකුත් සියලු දෙනාටම ආදර්ශය. ඉතින් මම සූදානම් ඒ ආදර්ශය ලබා දීලා ඒකට මට කියන්න පුළුවන් දැන් මම ආදර්ශමත් මේ වැඩේ කරනවා. කරුණා කරලා සෙසු අය මා අනුගමනය කරන්න. එතකොට අපිට කියන්න පුළුවන් රටේ ජනතාවට දැන් මෙහෙමයි වැඩ කටයුතු කරන්නේ මුළු රටම අනුගමනය කරමු. මම හිතන්නේ අද රටේ තියෙන ප්‍රශ්නේ තමයි පරමාදර්ශී චරිත අඩුයි. ඒවයි හිඟයක් තියෙන. අපේ අදහස පරමාදර්ශී පවිත්‍ර දේශපාලනය, රාජ්‍ය පාලනය, ජනතාවගේ සුභසිද්ධිය උදෙසා සොඳුරු ආණ්ඩුවක්. ජනතාවගේ දුක දකිනකොට හදවතට කැක්කුමක් එන ආණ්ඩුවක්. හිතක් පපුවක් ඇති ආණ්ඩුවක්.
සුඳුරු ආණ්ඩුවක් ඒ වගේම විනයානුකූල රාජ්‍ය පාලනය ස්ථාපනය කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. තමුන්නාන්සලාගේ ඉහළම සහයෝගයෙන් අපේ හිතවත් හර්ෂිත සිල්වා මැතිතුමාව ඉහළින්ම ඔසවා තබන්න අනිවාර්යයෙන්ම එතුමට තිබුණටත් වැඩිය ඉහළ රාජ්‍ය වගකීමක් රටේ වගකීමක් අපි අනිවාර්යයෙන්ම සුවසැරිය 1990 නිර්මාතෘවරයාට අපි ලබා දෙන්න කටයුතු කරනවා. දැන් නම් ඉතින් සුවසැරියට උප්පැන්න දෙන්න බොහෝ දෙනෙක් ඉන්නවා. අර කීමනක් තියෙනවනේ අර හොඳ දෙයට උප්පැන්න දෙන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඔව්. නමුත් යම් කිසි වරදකට කිසිම අයිතිකරුවෙක් නැහැ. කෙසේ වෙතත් මම ආඩම්බර වෙනවා හර්ෂිත සිල්වා මැතිතුමත් එක්ක එකට ගමනක් යන්නට පුළුවන්කම ලැබීම ගැන. ඒ වගේම මම සඳහන් කරන්න ඕන අපේ අනුරාධ විමලරත්න මැතිතුමා බොහොම ශීඝ්‍රගාමී චරිතයක්. දැන් දැක්කනේ මෙතන යන්න හැදුවා මේ මොකද වැඩක් කියනවා කියලා. ක්ෂණික තීන්දුව ගන්න චරිතයක්. හරි විනාඩියක්. මේ ගංගොඩවිල ජනතාව බලාපොරොත්තු වෙන වසර දෙකක්. ඉතින් එතුමත් බොහොම හොඳ තරුණ චරිතයක්. එතුමාටත් විජයග්‍රහණයක් ලබා දෙන්න මමත් මේ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා. අපේ හොඳ දක්ෂ 22 දෙනෙකුගේ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් තමුන්නාන්සලා අපේ මේ දක්ෂ අලුත් ගමනට ශක්තිය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක මම ආරාධනා කරනවා. මම තාවකාලිකව නිවේදකයෙක් කියලා මම ආරාධනා කරනවා. මම හිතන්නේ පළවෙනි වතාවට නායකයෙක් අනවුන්ස් කරන්නේ මේ සහෝදර අපේක්ෂකයෙක්. මම හිතන්නේ ඒකත් මම කරන්න ලෑස්තියි. අපේ සහෝදර මට කවදත් හිතවත් මාත් එක්ක හැම වෙලාවෙම හිටගන්න අපේ අනුරාධ විමලරත්න මැතිතුමාටත් තමුන්නාන්සලා ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලබා දෙන්න. ජය වේවා. ඔව්. අහන්න. තමයි මහත්මයා. ඔව්. පළවෙනිම කාරණාව තමයි 20000ක මුදලක් ලබා දෙන්නේ ජන සමාජයේ අසරණම කොට්ටාසයට. ග්‍රාමීය නාගරික දුප්පත් ප්‍රජාවට, ස්වයං රැකියා කරන අයට, එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට බැරි අයට, අර ඩේලි වේජ් කියලා කණ්ඩායමක් ඉන්නේ. බොහොම සොච්චමක් උපයාගෙන අමාරුවෙන් ජීවිතේ ගැට ගසා ගන්න කොට්ටාසයට ඒක ලබා දෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. ආණ්ඩුව පිහිටවල පැය 24ක් ඇතුළත තෙල් මිලත් අඩු කරනවා. හරි? එතකොට දැන් ওই දෙකම කරන්න විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මම දැන් මෙච්චරලා කිව්ව කතාව. 20000 දෙනකොට තෙල් මිල අඩු වෙනකොට මොකද වෙන්නේ? අතට මොකද වෙන්නේ? අතේ සල්ලි වැඩි වෙනවා. එතකොට සල්ලි වැඩි වෙනකොට live program okay. ඔයාගෙන කිව්ව ඇතිනේ දැන්. නැති ඇති සර්. හයට live program එක කියලා බලන්න. වෙන මොනවද කියන්න එපානේ. සර් හයට live program එක බලන්න කියලා. ඔන්න හයට බලන්න අපේ මෙතුමගේ මේ සජීවී වැඩසටහන අපේ අනුරාධ මෙතුමයි සිරස. මොකද වෙන්නේ 20000 දෙනකොටයි තෙල් මිල අඩු කරනකොටයි. disposable income. ඒ කියන්නේ වැය කර හැකි අතේ තියෙන ආදායම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මොනවද ඒවෙන් කරන්නේ? ආයෝජනය, ඉන්වෙස්ට්මන්ට්, පාරිභෝජනය, කන්සම්ප්ෂන්, ඉතිරි කිරීම, සේවිංග්ස්. ආයෝජනය, පාරිභෝජනය, ඉතිරි කිරීම කරනකොට මොකක්ද ආර්ථිකයට වෙන්නේ? ආර්ථිකය ඉහළට යනවා. ඉතින් මෙහෙමයි ඔය අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන්ම සමහර මාධ්‍යවල ඔය සම්පූර්ණ කතාව කියවෙන්නේ නැහැ. ඉතින් සමහර කොටසක් ඉන්නවා කට් ඇන්ඩ් පේස්ට් අතනින් කපලා මෙතනට පේස්ට් කරලා වැරදි මත රටට ඉදිරිපත් කරන්න හදනවා. මේ වැඩසටහනේ කිසිම වරදක් නැහැ. වරදකට තියෙන්නේ වර්තමාන රජයට බැරි වෙලා තිබෙනවා ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එක. මූල්‍ය උත්තේජක පැකේජ් අපේ රටේ ජනතාවට ලබා දෙන්න.
ඔබතුමී දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? ඉඩම් ඔක්කොම. ඒ කියන්නේ මේ රජයේ ඉඩම්ද? ඔව් ඒක වෙන්න ඕන. නෑ ඇත්ත වශයෙන්ම මතක් කරන්න ඕන ගායන්ත කරුණාතිලක මැතිතුමා ඇත්තටම ජාතික වැඩසටහනක් පටන් ගත්තා ඔප්පු තප්පු බලපත්‍ර ලබා දීමේ. අපි ඇත්තට මේ වැඩසටහන ශීඝ්‍රගාමී වැඩසටහනක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් ඕවා ගැන හිතුවේ නෑනේ මේ නොවැම්බර් 16 වෙනිදා. නොවැම්බර් 16 වෙනිදා තොග පිටින් ගිහිලා දුන්නා මං කියන්නේ ඔබතුමිය නෙවෙයි. නමුත් ඒවා අපි ඔක්කොම නිවැරදි කරන දැන් ඇත්තටම මේ ජනවාරි ඉස්සෙල්ලම ආණ්ඩුව පටන් ගත්තේ කප්පාදුවේ. වැටුප් කප්පාදුවයි. රජයේ 10000 නොගැලපීම වැටුපට. ඒ වගේම විශ්‍රාම වැටුප් ඔබතුමිය කිව්වා වගේ විෂමතාවයයි. ඒ වගේම අර රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දුන්නු 15000 අමතර ප්‍රතිපාදනයත් කැපුණා. මං හිතන්නේ අර නොවැම්බර් 16 රාජ්‍ය සේවයේ නිලධාරීන් මේ ආණ්ඩුවට වැඩියෙන් සැලකපු නිසා වැඩියෙන්ම කපන්නේදී කියලා තමයි මං හිතන්නේ. නමුත් ඒක අපි නිවැරදි කරනවා. Thank you very much.